වාසනාවන්ත පින්වතුනි, මේ සම්බුද්ධ ශාසනයේ මధుර ස්වරයෙන් මිහිරි ස්වරයෙන් ධර්ම දේශනා කරන භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ මధుර ස්වරයෙන් බණ කියන භික්ෂූන්ට අග්‍ර වුණේ. මංජුස්සරාණං අග්ගෝ, මధుර ස්වරයෙන් බණ කියන භික්ෂූන් අතර අග්‍ර. ඒ භික්ෂුව පැවිද්දට පැත්වෙන්න පෙර උපන්නේ සැවැත්නුවර මහා ධනවත් පවුලක. ඒ ධනවත් පවුලේ ඉපදිලා තරුණ වයසට එනකොට මේ තරුණයා සාමාන්‍යයෙන් අනිත් තරුණයන්ගේ ස්වභාවයත් එක්ක ගත්තාම හරි මිටි අවලස්සන කෙනෙක්. මෙයාගේ සාමාන්‍ය නම බද්දිය. හැබැයි අර මිටි පෙනුමත් එක්ක හැමෝම මෙයාට කතා කළේ ලකුණ්ටක බද්දිය. බාහිර පෙනුම මොකක් වුණත් අභ්‍යන්තරේ මහා ප්‍රඥාවක්, මහා පින්බලයක් දරාගෙන ආපු කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ඇහුවා. සද්ධර්මය ඇහුවාට පස්සේ ඊටාම සැදැහැසිතින් බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා බොහෝම කෙටි කාලයයි සියලුම කෙලෙස් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ අරහත්ත්වයට පත් වෙද්දී උන්වහන්සේගේ ප්‍රඥාව තේරෙනවා මේ සිදුවීමෙන්. උන්වහන්සේ පැවිදි වෙලා මේ සිද්ධිය වෙනකොට මාර්ගඵල ලැබලා නැහැ. දවසක් පින්වතුනි ගමේ පිණ්ඩපාතේ වඩිනවා. බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා ධර්මයේ පුරුදු කරන කාලේ උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිද්දී අර අනිත් භික්ෂූන්ව වගේ දැක්කට හිත ඇදිලා යන භික්ෂු රූපයක් නෙමෙයි මේ. හරි විකෘති ස්වරූපයක් ඒ රූපේ තිබුණේ. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට එක වෙසඟනක් වෛශ්‍යාවක් වේසාගෙයි දොරකඩ ඉන්නවා. ඒ දොරකඩ ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේ එතනින් පිණ්ඩපාතේ වැඩියා. දැක්කහම අර වෙසඟනට හිනහා ගියා. අනිත් වෛශ්‍යාවන්ට මේ ස්වාමීන් වහන්සේව පෙන්න උසුළු විසුල්ලට කොක් හඬලලා හිනහා වුණා. ඒ කොක් හඬලා හිනහා වෙනකොට මේ ස්වාමීන් වහන්සේට ඒ පැත්ත බැලුණා. බැලවෙද්දී පේනවා අර කාන්තාව හොඳටම දත් පේන විදිහට හක කියලා හිනහා වෙනවා. ඒ හිනහව දකිනකොට උන්වහන්සේ කායානුපස්සනා භාවනාවක ගියේ. ජීවිතය ගැන ඇත්ත සිහි කර කර පිණ්ඩපාතේ වැඩි. අර දත් කැට දකිනකොට උන්වහන්සේට එකපාර හිතක් උපන්නා. මේ කෙල තැවරිච්චි දත්තට නේද මේ? මේ දත් කියලා කියන්නේ කෙල තැවරිච්චි අසුචි කොටසක්. මේ කය කියලා කියන්නේ දුගදහමන අසුචියෙන් පිරිච්ච එකක් නේද කියලා හරි වේගින් විදර්ශනාවේ හිත පිහිටියා. ඒ පිණ්ඩපාතේ වඩිමින් ඉද්දී අනාගාමී ශ්‍රාවකෙක් බවට පත් වුණා. පුදුම ප්‍රඥාවක්. වේගෙන් ධර්මය අවබෝධ කළා. ඉතින් නොබෝ කලකින්ම රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අභිඥාලාභී මහා බල සම්පන්න රහතන් වහන්සේ නමක්. හැබැයි මේ වැඩ ඉන්නේ රහතන් වහන්සේ නමක් කියලා භික්ෂුන් වහන්සේලා දන්නේ නැති නිසා අර උන්වහන්සේගේ තියෙන මේ විකෘති ස්වરૂපයට ඇතැම් භික්ෂුන් හරි අවඥාවෙන් බලනවා. සමහරු විහිළු කරනවා. බුදුරජාන් වහන්සේ මේක දැක්කා. දැකලා භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා මේ භික්ෂූන් හරියට ගින්දර එක්ක සෙල්ලම් කරන්න යනවා වගේ. මේ ජීවිතේ ජයගත්ත සියලු කෙලෙස් නැසූ පිරිසුදු ජීවිතයක් තියෙන භික්ෂුවකට කෙලිකවටකම් කරන්න ගිහිල්ලා මේ භික්ෂූන් වරද්ද ගනී. බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂු සංඝයාත් එක්ක මෙහෙම වැඩ ඉද්දි ලකුණ්ටක බද්දිය මහරහතන් වහන්සේ ඒ අසලින් වැඩම කළා. වැඩම කරාම අර කෙලිකවටකම් කරපු භික්ෂූන් එක තමයි දැන් භාග්‍යතුන් වහන්සේ මේ වැඩ ඉන්නේ.
මහණෙනි ඔය භික්ෂුව ඔහොම වුණාට අම්මයි තාත්තයි දෙන්නම මරපු කෙනෙක් කිව්වා. එතකොට අර භික්ෂුන්ට ඒක අදහා ගන්න බැරි එකක් වුණා. ඇස් දෙකක් ලොකු කරගෙන භික්ෂුන් ඇහුවා ස්වාමීනි ඇත්තටම ওই භික්ෂුව අම්මයි තාත්තයි මැරුවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ භික්ෂුන්ට ලස්සන බණ පදයක් කියනවා. ඔව් මහණෙනි ওই භික්ෂුව අම්මා තාත්තා දෙන්නාම මැරෙව්වේ පැවිදි වෙලා. ওই භික්ෂුව අම්මා තාත්තා දෙන්නාම මැරුවේ ධර්මයේ තුල පිහිටලා. අර භික්ෂුන්ට තවත් හිතා ගන්න බැරුව ගියා. කුමක්ද මේ භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ? ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පැවිද්දටපත් වෙලාත් ධර්මයේ තුල පිහිටලා අම්මා තාත්තා මැරුවා කියන කාරණේ අපිට තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ওই භික්ෂුව නැසුවේ ධර්මයේ තුල පිහිටා සසර දුක උපදවන තෘෂ්ණාව කියන අම්මා. සංසාරයේ දුක උපදවන නිසා තෘෂ්ණාවට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා අම්මා කියන වචනේ. අහංකාරකම නැමැති පියා වනසන ලද්දේය. වනසා දමපු පියා තමයි අහංකාරකම. සාස්වත දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය නැමැති රජවරු දෙදෙනාත් වනසන ලද්දේය. සාස්වත දෘෂ්ටි කියලා කියන එක උච්ඡේද දෘෂ්ටි කියලා කියන එක තමයි මේ ලෝකේ තියෙන්නේ. ඒ කියන්නේ ඇතැම් වූ කියනවා ඇතැම් මතවාදවල තියෙනවා ලෝකයේ මේ මරණින් පස්සේ මේ සත්වයා මරණින් පස්සේ සදාකාලික වෙනවා කියන එක ඒකාන්තයක්. ඊළඟට තව එකක් තියෙනවා. ඒක තමයි උච්ඡේදය. මරණින් මත්තේ මේ ඔක්කොම ඉවරයි. මෙතනින් මැරුණට පස්සේ ආයෙ මොකුත් නැහැ කියන දෘෂ්ටිය. නිරාගමිකයන්ට තියෙන්නේ. ආගම් අදහන්නේ නැති අය කියලා කොට්ටාසයක් අමුතු අය හදාගෙන ඉන්නේ. ඒ අයන්ට තියෙන්නේ මෙතනින් මැරුණට පස්සේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියන අදහස. ඔය ඔක්කොම වැරදි දෘෂ්ටි දෙකක්. ඒ වැරදි දෘෂ්ටි දෙක කියන රජවරු දෙන්නත් වෙනස්වා කියනවා. ආධ්‍යාත්මික බාහිර ආයතන නැමැති රටත් එහි හැසිරෙන ප්‍රධානියා නැමැති නන්දි රාගයත් වනසන ලද්දේය. ආන් ඒ සියල්ල වනසා දුකින් තොරව සිටින කෙනාට තථාගතයන් වහන්සේ වදාරනවා කියනවා බ්‍රාහ්මණ කියලා කිව්වේ ශ්‍රේෂ්ඨයා කියන අදහස. ශ්‍රේෂ්ඨයා. ඒ ශ්‍රේෂ්ඨයා කවරෙක්ද? රහතන් වහන්සේලා. රහතන් වහන්සේට තමයි ශ්‍රේෂ්ඨයා කියලා කියන්නේ. ඉතින් අපේ ලකුණ්ඨක බද්දිය කියන්නේ ආන් එහෙම ශ්‍රේෂ්ඨෙක් මහරහතන් වහන්සේ නමක්. ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ තේර ගාථාවල මෙන්න මෙහිම වදාරනවා. ඒ භික්ෂුවගේ නම බද්දිය. අම්බාටක කියන ලස්සන වනගත අසපුවකයි ඉන්නේ. තණ්හාව මුලින්ම උදුරලා දාලයි එයා ධ්‍යාන වඩන්නේ. සමහරුන්ට නම් සතුටු වෙන්න මිහිගු බෙර ඕන. එක්කෝ වීණාවක් ඕන. එක්කෝ ගැට බෙර ඕන. ඒත් මං ඒ මොකක්වත් නැතිව මේ රුක්සෙවණේ වාඩි වෙලා බුදු සමිඳුන්ගේ ශාසනයේ හරිම සතුටින් ඉන්නේ. ධර්මය අවබෝධ කළ නිසා. බුදු සමිදානන් මට වදාළොත් වරයක් දිනවා කියලා මාත් ඒ වරය ගන්නවා නම් මුළු ලෝකෙ සඳහාම මං ඒක ගන්නවා. ඒ තමයි හැමතිස්සෙම කළ යුතු කායානුපස්සනාව. කායානුපස්සනාව කියන වරය. ඒ ඇයි එහෙම කියන්නේ? කායානුපස්සනාවෙන් තමයි උන්වහන්සේලා දිනුවේ. සතිපට්ඨානෙ වදලා ජයගත්ත මුනිවරු ඒ සතිපට්ඨානයට වර්ණනා කරනවා. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂු සංඝයාත් එක්ක ඉන්නකොට ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වඳින්න ඈතින් එනවා පත්කඩේකුත් අරන්. ඒ වඩිද්දී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේව පෙන්නලා මේ මෙහෙම කිව්වා. පස්සතනෝ තුම්හි භික්කවේ. මහණෙනි ඔබට පේනව නේද? ඒතම් භික්ඛුන් ආගච්ඡන්තං. අර දුර ඉඳලා භික්ෂුවක් එන්නේ. දුබ්බන්නං. එයා ලස්සන නැහැ. දුද්දසිකං. හරි නපුරු පෙනුමක් තමයි තියෙන්නේ. ඕකෝටිමකං. ටිකක් මිටිත් තමයි. භික්ඛූණං
පරිභූත රූපන්ති භික්ෂූන්ගේ අවමානයට ලක් වෙන විදිහේ පෙනුමක් තමයි යාට තියෙන්නේ. එතකොට ලකුණ්ඨක බද්දිය රහතන් වහන්සේගේ පෙනුම තිබ්බේ වුන් ওই විදිහට. හරි අවලස්සන පෙනුමක්. ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේ තේරගාථා වදාරනකොට උන්වහන්සේ කියනවා යේමං රූපේන පාමින්සු සමහර උදවිය මගේ රූපේ දිහා බලලා මට ඔච්චම් කරනවා. යේච ගුහෝසේන අන්වගු ඒ වුණාට සමහරු මගේ කටහඬේ මිහිරට වසඟ වෙලා යනවා. දහම් කතාව කරනකොට උන්වහන්සේට පුදුම මිහිරි හඬක් තියෙන්නේ. දෙව් බබුන් පැමිණිලා එක්රොක් වෙලා බණ අහනවා. ඒ තරම් මිහිරි ඒ හඬ. චන්ද රාග වසු පේතා නමං ජානන්ති තේ ජනා. ඇත්තෙම ආසාවට මුලා වෙච්චි ඒ කවුරුත් මාව අඳුනන්නේ. ආසාවට මුලා වෙච්ච අය රූපේ කැතකොට ඒගොල්ලෝ ගරහනවා. හඬ ගොඩාක් මිහිරි කොට ඒගොල්ලෝ ප්‍රශංසා කරනවා. අපේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේට ලස්සන ස්වරයක් ලැබුණේ කොහොමද? උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියා මීට කල්ප 92කට පෙර පුස්ස කියන නමින්. මේ පුස්ස කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නන්දාරාම කියලා වනයේක කොවුලෙක් වාසය කළා. මේ කොවුලා දවසක් තමන්ගේ හොටෙන් අඹගෙඩියක් ප්‍රණීත අඹගෙඩියක් අරගෙන අහසේ ඉගිලලා යනවා. ඒ ඉගිලී යද්දී අපගේ භාග්‍යවත් තරහත් පුස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා පිරිවරාගෙන පිණ්ඩපාතේ වඩිනවා. ඒ වැඩම කරනකොට මේ කෝකිලයට අහසින් පේනවා හරියට රන් පිළිමයක් වගේ බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. දැක්ක ගමන් මේ කෝකිලයට හිතක් උපදිනවා. මේ ප්‍රණීත අඹ ඵලේ. අනේ මට බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඇති නේ. බලන්න කවුලෙකුට හිතෙච්ච එක. දැන් අද වුණත් සමහරවිට එහෙම සතෙකුට හිතෙන්න පුළුවන්. නමුත් අද සතෙක් එහෙම හිතුවාට ඒ හිතුවිල්ල දකින්න කෙනෙක් අද නැත. බුදුරජාණන් වහන්සේ මේ කවුලගේ හිත දැක්කා. දැකලා භාග්‍යතුන් වහන්සේ මේ සිවුර මෑත් කරලා පාත්‍රේ ඉදිරියට අරගත්තා. මේ කවුලා ඉගිලලා ඇවිල්ලා පාත්‍ර කටේ වහලා තමන්ගේ අඹ ගෙඩිය පාත්‍රය ඇතුළට හොටින් අතෑරියා. පූජා කළා. පූජා කරාම මේ කෝකිලයාට පුදුම සතුටක්. ඒ සන්තෝෂෙට මේ කවුලා මේ මිහිරි ස්වරයෙන් නාද කරන්න පටන් ගත්තා. දැන් අපිට සතුට හිතුනහම බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා අපි සාදු 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 කියලා කියනෝනේ. කවුලට එහෙම කියන්න බෑ. එයාට සතුටට කරන්න පුළුවන් නාද කරන එක. එයා හිතේ ඇතිවෙච්ච සතුටට බුදුරජාණන් වහන්සේට උපහාර පිණිස නාද කළා. ආන්න රැස් කරගත්ත පින. බුදුරජුන්ට මේ මුවින් ගුණ ගායනා කිරීම. බුදුරජාණන් වහන්සේට පැසසුම් පිණිස මේ මුව පාවිච්චි කිරීම. ඒ නිසා පින්වතුනේ සතෙක් වෙලත් ඒ කෝකිලයා එක කරගත්තා. අපි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නවා. අපිට බුදුරජාණන් වහන්සේගේ ගුණ ඇහෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉගෙන ගන්න ලැබෙනවා. මේ කටකින් බුදු ගුණ කියන්න. තමන්ගේ නිවසේ තමන් සම්බුද්ධ පූජාව තියද්දී හරි අපේ ගුරුදේවයන් වහන්සේ අපිට ලස්සනට බුද්ධ පූජාව තියන්න බුදුගුණ සිහි කරන හැටි බුදුගුණ ගායනා කරන හැටි කියලා දීලා තියෙනවා. ඒ මුල් කරගෙන හොද්දට ගායනා කර කර බුදුගුණ කියන්න. ලස්සන බුදුගුණ කවි තියෙනවා. බුදුගුණ කවි ගායනා කරන්න. මේ කටින් බුදුරජුන්ට ප්‍රශංසා කොට පිම්පුරා ගන්න. ඉතින් ඒ කෝකිලයා එදා මීට කල්ප 92කට පෙර ඔය පින රැස් කරගත්තා. මේ පින රැස් කරේ බුදුරජාණන් වහන්සේ නමක් පිදීමෙන්. ආන් ඒකේ විපාකේ එදා ඉඳලා මිහිරි ස්වරයක්. කතාබස් කරනකොට අන් අයගේ හිත වසඟ වෙන තරම් මිහිරි ස්වරයක්. ඔය මිහිරි ස්වරයේ ඇතුව ඒ කියන්නේ ලස්සන කටහඬක් ඇතුව ආවා. ඒ එනකොට ඒ එන අතරතුරේ කාශ්‍යප බුද්ධ කාලේ උපන්නා. මේ භද්‍ර කල්පෙම කාශ්‍යප බුද්ධ කාලේ උපන්නා. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ තරුණ වයසට එනකොට දක්ෂ වඩුවෙක්
මේ මේසන් වැඩ කරන්න හරි දක්ෂයා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ කාශ්‍යප බුදුරජුන් උදෙසා පිරිස එකතු වෙලා සෑයක් කරන්නට කල්පනා කළා. දැන් මේ සෑරජාණන් වහන්සේ ඉදි කරන සෑය ඉදි කරන්න සූදානම් වෙන කමිටුව රැස් වුණා. ඒ කමිටුවෙන් යෝජනා වුණා අපි මේ වැඩේ බාර දෙන්න ඕනේ අපේ ප්‍රදේශයේ ඉන්න දක්ෂම මේ බාසුන් නැහෙට. ඒ බාසුන් නැහෙවත් මේ රැස්වීමට කැඳවමු කියලා. අරගොල්ලෝ කතා වෙනවා අපි බුදුරජුන් උදෙසා කරන මහා සෑය යොදුන් 7ක් උසට කරන්න ඕන. ඒ යොදුන් 7ක් උසට කරන්න ඕන කියලා පිරිස දැන් යොදුන් 7ක් උසට කරනවා නම් අපිට කොහොම මේකට වියපැහැදම් කරන්න වෙයිද? අපිට කොච්චරක් මේ පහස් මේ අවශ්‍ය අමුද්‍රව්‍ය ඕන වෙයිද? මේවා කතා වෙන්න ලැහැත් වෙනකොට අර දක්ෂ බාස් කිව්වා මට හදන්න බැරි කමක් නැහැ කිව්වා. නමුත් අපි ඉස්සරහට නඩත්තු කරන එකත් බලන්න එපයි කිව්වා. එතකොට පිරිස කල්පනා කළා ඇත්ත තමයි ඒකත්. යොදුන් 6 හොඳයි. එහෙනම් 6 යොදුනක් කරවමු කියලා දැන් පිරිස ආයෙ ලැහැත්ති. එතකොටත් මේ බාස් කියනවා ඒත් වැඩි නැද්ද? යොදුන් 6 කියන්නේත් මහා උසක් නේද? ඔව අනාගතේ නඩත්තු කරන්නේ කොහොමද? ඕන් ඔහොම කිය 7 යොදුනක් උසට කරවන්නට ගියපු ඒ මහා සෑය එක යොදුනක් වෙනකන් කොට කළා. ඒ කොට කලේ ශාස්ත්‍රූන් වහන්සේට කරන්නට ගියපු මහ පූජාව. ශාස්ත්‍රූන් වහන්සේගේ පූජාවට තමයි මේ තමන්ගේ වචනේ පාවිච්චි කරලා ඕක ඔච්චර ඕනේ නැහැ කියලා කිව්වේ. බුදුරජුන්ට කරන පූජාව. ඒ බුදුරජුන්ට කරන පූජාව අනිත් මිනිස්සුන්ට කරන්න පුළුවන්කම තියෙද්දී මෙයා තමන්ගේ වචනෙන් ඒකට තියෙන අවස්ථාව අහිමි කළා. ආන් ඒකේ කර්ම විපාකය ආවනේ. ඒකේ කර්ම විපාකේ තමයි. එතකොට ලස්සනට මිහිරට ලැබිච්ච කට නිසාම ඒකට වැරදියට පාවිච්චි කළා වැරදුනා. මේ සසර ගමනේ පින්පුරාගෙන ආපු ජීවිතයක් නිසා ගෞතම සාසනයේ අරහත්ත්වයට පත් වෙන්නම ලැබුණා. නමුත් අරහත්ත්වයට පත් වෙන ජීවිතේ ඒ කරගත යහපත් අයහපත් කර්ම දෙකේ විපාක දෙක ලැබෙන විදිය බලන්න. අවලස්සන කැත රූපයක්. හැබැයි මුව විවර කරොත් පිරිස වසඟ වෙන තරම් ඊටාම ලස්සන ස්වරයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ අගතනතුරු ප්‍රදානය කළානේ. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් මංජුස්සරාණං යදිදං ලකුණ්ඨක බද්ධියෝ. මහණෙනි මේ ලකුණ්ඨක බද්ධිය භික්ෂුව තමයි මේ බුදු සසුනේ මංජුස්සර මිහිරීස්වර ඇති භික්ෂුන් අතර අග්‍ර වෙන්නේ. නැස මිහිරි ස්වරයෙන් ධර්ම දේශනා කළේ ධර්මය අවබෝධ කරපු කෙනෙක් හැටියට. භාග්‍යතුන් වහන්සේ ගුණ වර්ණනා කළා. පින්වත් මහණෙනි මේ භික්ෂුව මහා එර්දිමත් මහානුභාව සම්පන්නයි. නචසා සමාපatti සුලභ රූපා යාතේන භික්ඛුනා අසමාපන්න පුබ්බා. මේ භික්ෂුව සමවැදිච්චි නැති සමාපත්තියක් හොයාගන්න නැති තරම්. හංසා කොංචා මයුරාච හත්තියෝ පසදා මිගා සීහස්ස බහයන්ති නත්ති කායස්මින් තුල්‍යතා ඒව මේව මනුස්සේසු දහරෝ චේපි පඤ්ඤවා සෝහි තත්ත මහා හෝති නේව බාලෝ ශරීරවා. මේක හොඳ අර්ථයක්. ඔබ මතක තියාගත යුතු කාරණාවක්. හංසයෝ කොස්වා ලිහිනියෝ මොනරු ඇත්තු තිත්මුවෝ කියන මේ යන්තාක් සත්තු ඉන්නවද? ඔය හැම සතෙක්ම සිංහයාට බයයි. කැලේ ඉන්න සත්තු අතරි ඔය සත්තු සිංහයාට බයයි. ඇඟෙන් සමානකමක් ලබන්නේ නැහැ. ඇඟෙන් සමාන වෙන්නේ නැහැ. දැන් හංසයෝ කොස්වා ලිහිනි ගත්තාම උන් පුංචි සත්තු. මොනරුත් පොඩි. නමුත් ඇත්තු වගේ ගත්තොත් මහ විශාල සත්තු. හැබැයි මේ හැම සතෙක්ම සිංහයාට බයයි. ඔය විදිහටම මිනිස්සු අතරේ ප්‍රඥාවන්ත පොඩි දරුවෙක් සිටින්න පුළුවන්. ඔහු තමයි එතනදී පිදුම් ලබන කෙනා බවට පත් වෙන්නේ. අඥාන පුද්ගලයා ශරීරයෙන් විද විශාල වුණා කියලා පිදුම් ලබන කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙනම් අපි
මහන්සි ගන්න ඕනේ පින්වතුනි ප්‍රඥාව වැඩි දියුණු කරගන්න. ප්‍රඥාවෙන් වැඩෙන්න. ඉතින් ප්‍රඥාවෙන් වැඩෙන්න නම් කෙනෙක් ඉගෙන ගන්න ඕන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි. ධර්මයෙන් තමයි ජීවිතේ සියල්ල යහපත සියලු අභිවෘද්ධිය උදා වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අපගේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ මෙන්න මෙහිම වදාරනවා. අජ්ජත්තං ච නජානාති මගේ රූපයට ගරහන මගේ කටහඬේ මිහිරට වසඟ වෙලා යන ඒගොල්ලන්ට මා තුළ තියෙන අභ්‍යන්තර ජීවිතේ පේන්නේ නැහැ. බහිද්දාචන පස්සති බාහිර ජීවිතේ ඒගොල්ලන්ට පේන්නේත් නැහැ. සමන්තා වරණෝ බාලෝ ඒගොල්ලෝ හැම පැත්තෙම වැහිලා ඉන්න කට්ටිය. සවේ ගෝසේන බුයිහති. ඉතින් ඒ අය මං ලස්සනට බණ කියනකොට ඒ බණ පදේ හඬට විතරක් වසඟ වෙලා යනවා. අභ්‍යන්තර ජීවිතය ගැන දන්නේ නැත්නම් බාහිර ඵලය විතරක් නම් දකින්නේ. එයාට තියෙන්නේ බාහිර ඵලයේ වශයෙන් පේන හඬට වසඟ වෙලා ඇදිලා යන එක විතරයි. ඒතර මයින්ඩ් ගන්න එක්ක රූපය එක්ක හඬ එක්ක ජීවත් වෙන පිළිවෙල. බුදුරජාණන් වහන්සේ ධර්මයේ වදාලා මේ තුනින්ම වර්ධිනවා. මේ තුනින්ම වර්ධිනවා. හරියට අඳුන ගන්නට ලැබෙන්නේ නැහැ. හරියට අඳුන ගන්නට නම් යොදාගත යුතු මිනුම් දණ්ඩ ධර්මයයි. ධම්මප්පමාණං ධම්මප්පසන්නං. යම් කෙනෙක් තමා තුළ හොඳට ධර්මයේ දියුණු කරලා ධර්මයේ තුල පිහිටලා මේ ලෝකයේ දිහා බලනවා නම් අජ්ජත්තංච පජානාති ආධ්‍යාත්මේද දකි බහිද්ධාච විපස්සති බාහිරද දකි අනාවරණ දස්සාවි නසෝ ඝෝසේන වුයිහති. ඒ කෙනා දෙපැත්තින්ම වැහිලා නැති කෙනෙක්. ඒ බඳු කෙනෙක් හඬට විතරක් වසඟ වෙලා ඇදිලා යන කෙනෙක් බවට පත් වෙන්නේ. ආන් එහෙමයි රහතන් වහන්සේ වදාළේ. මොකද ඒ කාලේ භික්ෂුන් වහන්සේලා දැන් දුර ඈත ඉන්න භික්ෂුන්ට ආරංචි වෙනවා කියනවා. මේ බණපද කියන හරි ලස්සනට බණපද කියන භික්ෂුවක් ඉන්නවලු. උන්වහන්සේ නම ලකුණ්ඨක බද්දිය කියලාලු. අනේ උන්වහන්සේගෙන් බණපදයක් අහන්න තියෙනවා නම් අපිටත් ඔය මිහිරි හඬින් මේ භික්ෂුන් වහන්සේලා ඒ විහාරයට වැඩම කරනකොට විහාරේ ඉස්සරහම අසපේ ඉස්සරහටම වෙන්න වැඩ හිටිය ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ. හැබැයි උන්වහන්සේ පෙනුමින් මිටි අවලස්සන විකෘති පෙනුමක් තියෙන කෙනෙක්. අර භික්ෂුන් වහන්සේලා මේ ලකුණ්ඨක බද්දිය රහතන් වහන්සේ දැක්ක ගමන් කවටකමට hina වුණා. එක භික්ෂුවක් ඔළුව අත ගෑවා කියනවා. තව භික්ෂුවක් කණෙන් ඇල්ලුවා කියනවා. මේ කවටකමට. අල්ලලා මේ භික්ෂුවට උසුළු විසුළු කරලා අර භික්ෂුන් වහන්සේලා ඇතුළට ගියේ. බුදුරජාණන් වහන්සේ වැහැ දකින්නට මේ භික්ෂුන් වහන්සේලා යනවා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කතා බහ කරනකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා මහණෙනි ඔබ මේ දුර ඉඳන් මෙහි ආවේ මොකටද කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට ආරංචි වුණා මේ ලකුණ්ඨක බද්දිය කියලා හරි මිහිරි හඬින් බණ කියන භික්ෂුවක් ඉන්නවා කියලා. ස්වාමීනි ඉතින් අපි ආවේ ඒ ලකුණ්ඨක බද්දිය තෙරුන්ව දැකලා බණ පදයකුත් අහලා සතුට වෙලා යන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔව් මහණෙනි ඒ භික්ෂුව ඉන්නවා. ඒ භික්ෂුවගෙන් ඔබට බණ අහන්නත් පුළුවන්. ස්වාමීනි කවරෙක්ද මේ අසපුවේ කොයි හරියට වෙන්නද ඒ භික්ෂුව ඉන්නේ කියලා අර භික්ෂුන් වහන්සේලා අහනවා. කිව්වා ඇයි මහණෙනි ඔබට එනකොටම ඉස්සරහදී හම්බ වුණේ? ඔබ අර පොඩි නම කියලා ඔළුව අත ගෑවේ. කණෙන් ඇල්ලුවේ, ඔච්චම් කළේ, කෙටි කෙලිකවටකම් කළේ. ඒ තමයි මේ මහානුභාව සම්පන්න භික්ෂුව. මිහිරි සරයෙන් ධර්ම දේශනා කරන භික්ෂුව.
ඒ තමයි කිව්වා ලකුණ්ඨක බද්දිය. අර භික්ෂුන් වහන්සේලාට මහා අපහසුතාවයක් හටගත්තා. අපි මේ මොකද්ද කරගෙන ඇවිල්ලා තියෙන්නේ? එහෙම උතුම් කෙනෙකුටද අපි මේ වැරදි දේ කරලා තියෙන්නේ? ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වැඳගෙන කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ භික්ෂුව නිකමටවත් ඉරියව්වකින්වත් එහෙම වෙනසක් පෙන්වුවේ නෑනේ. මේ වැඩ ඉන්නේ එහෙම මහානුභාව සම්පන්න කෙනෙක් කියලා අපිට නිකමටවත් හිතුන්නේ. අඩු ගානේ අපි දිහා ඇහැ වපරේට බැලුවේවත් නෑ. එතකොට බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේලාගේ ස්වභාවය ගැන වදාලා. මහණෙනි ලකුණ්ඨක බද්දිය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨෙක්. පිළිවෙලින් මාර්ගඵල පසක් කරගෙන අරහත්ත්වයට පත්වෙච්ච කෙනෙක්. ඔය ලකුණ්ඨක බද්දිය සම නොවදින සමාපත්තියක් නැහැ. ආනුභාව සම්පන්නයි. මිටි පෙනුමක් තිබුණට මේ සම්බුද්ධ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේගේ ලය මණ්ඩලෙන් උපන්න අභීත ශ්‍රාවක පුත්‍රයෙක්. ඒ බඳු ශ්‍රාවක පුත්‍රයෙකුට මහණෙනි කොහොමනම් කේන්තියක්, කෝපයක්, අමනාපයක් හටගන්නටද? ඒ නිකලෙස් රහතුන් මහණෙනි කෝපය කියන එක මුලින්ම උපටලා දැම්මා. ලස්සන ගාථාවක් වදාලා. ඒ ගාථාව වදාලේ අපගේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ අරමුණු කරගෙන. සීලෝ යථා ඒක ඝනෝ වාතේන සමීරති එවං නින්දා පසංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා සුලංකොපමන සැරින් හැමුවත් සැලෙන්නේ නැති ගල් කුලක්සේ රිදුම් දෙන නින්දා ප්‍රශංසා හමද්දී නැනවත් හු නොසැලෙති. ලකුණ්ඨක බද්දිය රහතන් වහන්සේට රූපේ දැකලා ඔච්චම් කරනකොට ඒ ඔච්චම කියන අවමානය කියන සුළඟ උන්වහන්සේගේ ජීවිතයට එද්දී හෙළවෙන්නේ නිකලස් නිසා. උන්වහන්සේ බණ දහම් කියනකොට දෙවිවරුත් ප්‍රශංසා කරනවා. බ්‍රහ්මයෝත් ප්‍රශංසා කරනවා. මිනිස්සුත් ප්‍රශංසා කරනවා. ශාස්ත්‍රුන් වහන්සේ පවා මියුරු සරෙන් ධර්ම දේශනා කරන භික්ෂුව කියලා ප්‍රශංසා කළා. හැබැයි උන්වහන්සේ ඒ සුළඟට හෙළවෙන්නේත් නෑ. බලන්න අසිරිය. ඒ බඳු ශ්‍රාවක චරිතයක් හැදුනේ බුද්ධ ශාසනය නිසා. බුදු සසුන නිසා බිහිවෙච්චි අකම්පිත ජීවිත. බුදුරජාණන් වහන්සේ ඔය කාරණේ වදාලට පස්සේ අර භික්ෂුන් වහන්සේලා අහනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනේ ඇයි අපේ ලකුණ්ඨ බද්දිය තෙරුන් වහන්සේට මේ විදිහේ කෙලි කවටකම් ලැබෙන ජීවිතයක් උදා වුනේ? බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කොච්චර කෙලි කවටකම් කළත් ලකුණ්ඨක බද්දියව සොලවන්න බෑ. ලකුණ්ඨක බද්දියව ඒ ස්වභාවයට පත් කළේ තථාගතයන් වහන්සේ විසින්. ඒ තථාගතයන් වහන්සේ තමයි ධර්මයේ දේශනා කරලා ඒ අකම්පිත ජීවිතය උපදව ගන්න හැටි කියලා දුන්නේ. මහණෙනි අතීතයේ මං ලකුණ්ඨක බද්දියව බේරගත්තා. ඒ අතීතයේ අපේ ලකුණ්ඨක බද්දිය තෙරුන් වහන්සේව බේරගත්ත සිද්ධිය මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඈත අතීතයේ බරණැස රාජධානියේ එක රජෙක් රාජ්‍යයටපත් වුණා ඕනමට වඩා කෙලිලොල්. ඒ නිසා මේ රජාට නමකුත් වැටුණා කෙලිසීල බ්‍රහ්මදත්ත කියලා. ඒ කෙලිසීල බ්‍රහ්මදත්ත කියලා කියන්නේ මේ අනවශ්‍ය විදිහට කෙලිලොල් කෙනෙක්. වයසක සීයා කෙනෙක් දැක්කොත් එහෙම වයසක ආච්චි අම්මා කෙනෙක් දැක්කොත් එහෙම හරියට කරදර කරනවා. අමාරුවෙන් ඇවිදගෙන යන හැරමිටියක් පාවිච්චි කරන කෙනෙක් දැක්කොත් හැරමිටිය වීසි කරවලා බිම පෙරලලා මේ දුර්වල වෙච්ච අය, ඔත්පල වෙච්ච අය, වයසටපත් වෙච්ච අය පීඩාවට පත් කර කර සන්තෝෂ වෙන රජෙක් බවට පත් වුණා. එතකොට මේ රජාගේ අනුගාමික පිරිස
අමාත්‍ය පිරිස රාජ සේවක පිරිසත් පටන් ගත්තා මේ සෙල්ලම. දැන් ඒ නගරේ බරණැස් රාජධානියේ අහිංසක මිනිසෙකුට ඉන්නම නැහැ. වයසට ගියපු මිනිසෙකුට ඉන්නම නැහැ. මේ කෙලි කවටකම් වලට භාජනය වෙනවා. අපහසුතාවයන්ට පත් වෙනවා. එතකොට ওই කාලේ අපේ බෝසතාණන් වහන්සේ දෙදෙව් ලෝකාධිපති සක්දිවිදු මේ මිනිස්යන්ගේ තායුෂය ඊටාම දීර්ඝ කාලයක්. ඉතින් සක්දිවිදු බැලුවා කාලයක් එක දිගට කාලයක් මනුස්ස ලෝකෙන් දෙව්ලොවට මිනිස්සු එන්නේ නැහැ මලාට පස්සේ. මැරෙන මිනිස්සු දෙව්ලොව එන්නේ නැතිකොට සක්දිවිදු බැලුවා මොකද්ද මේකට හේතුව? බලනකොට සක්දිවිදු දකින්නවා මේ කෙලිසීල බ්‍රහ්මදත්ත රජුරෝ රාජධානිය තුල සකස් කරලා තියෙන රටාවත් එක්ක මිනිස්සු කාටවත් ගුණවතුන්ට වැඩිහිටියන්ට සත්කාර සම්මාන කරලා පින් කරගන්න තියෙන අවස්ථාව වැහිලා ගිහිල්ලා. දැන් අදත් ඉන්න ඔය જાතිය අය හිතන්නේ තමුන් නාකි වෙන්නේ නැහැ කියලා. තමුන් ලෙඩ දුකටපත් වෙන්නේ නැහැ, තමුන් අසරණ වෙන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ. අනුන්ගේ රූපෙට උච්චම් කරනවා, නංවානම් හදනවා, කෙලි කවටකම් කරනවා, ඊළඟට ඇද කුද කරලා පෙන්නනවා. මේවා හරිම අනතුරුදායකයි. හරිම භයානකයි. චේතනා පහල කරලානේ මේවා කරන්නේ. අහවලු කතා කරන්නේ මේ වගේ කියලා ඇද කරලා කියනවා. අහවලුන්ගේ ගමන මේ වගේ කියලා ඇද කරලා පෙන්නනවා. හරි භයානක ඒවා. විහිළුවට හාස්‍යයට හිනහ වෙන්න තමයි කරන්නේ. නමුත් චේතනා පහල කරලා කරන කර්මයක්, කර්මයේ රැස් කළාද ඒට විපාක තිබේ. එතකොට බලන්න දැන් මේ කෙලිසීල බ්‍රහ්මදත්ත රජුරුව මේක කර කර ඉන්නකොට අපේ බෝසතාණන් වහන්සේ කල්පනා කළා මේ විදිහට ගියොත් එහෙම සක්දිවිදු හිතනවා මේ විදිහට ගියොත් එහෙම මේ මනුස්ස ලෝකෙන් දෙව්ලොවට එන්න තියෙන දොරටුව සම්පූර්ණයෙන් වැහිලා යනවා මේ මිනිස්සයාට. ඒ නිසා මේ කෙලිසීල බ්‍රහ්මදත්ත රජාට සිහි උපද්දන්න ඕනේ කියලා සක්දිවිදු වයසක කෙනෙකුගේ වෙසින් ගියා. වයසක කෙනෙකුගේ වෙසින් ගිහිල්ලා මේ කෙලිසීල බ්‍රහ්මදත්ත රජුරෝ එදා කරත්තේ නැගිලා උයනට යනවා සේවකයොත් එක්ක. යද්දී කෙලිසීල බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කරත්තේ ඉස්සරහට වයසක මහලු කෙනෙක් කරත්තයක් පද්දාගෙන එනවා. දැන් රජාට ඇස් අදහා ගන්න බැරුව ගියා. වයසට ගියපු කෙනෙක් මෙන්න කරත්තේ පද්දගෙන එනවා ඉස්සරහට. සේවකයන්ට මහා හඬින් කිව්වා රාජපුරුෂයනි ආන් අර නාකියාව ඇදලා දාන්න කිව්වා පහලට. ඒ නාකියා අපේ පැත්තටයි කරත්තේ පද්දගෙන ඉන්නේ කිව්වා. එතකොට සේවකයෝ උඩබිම් බලනවා සේවකයන්ට පේන්නේ කරත්තයක්. මේක සක්දිවිදු කෙලිසීල බ්‍රහ්මදත්ත රජාට විතරක් පේන විදිහට දක්කගෙන ආපු එකක්. ඒකලා මේ වයසක මහලු කෙනා රජ්ජුරුවන්ගේ රථයටත් ඉහලින් තමන්ගේ රථය පැන්නුවා කියනවා. පන්නලා රජාව ලැජ්ජාවට පත් කළා. ලැජ්ජාවට පත් කරලා සක්දිවිදු මේ දෙවියන්ගේ ස්වරූපයෙන් පෙනී ඉඳලා මේ කෙලිසීල බ්‍රහ්මදත්ත රජුරවන්ට බොහොම ලස්සන කතාවක් කිව්වා ජීවිතය ගැන හිතන්න දෙයක්. කිව්වා කෙලිසීල බ්‍රහ්මදත්තය ඔහි මහා උඩඟුවට හිතාගෙන ඉන්නේ ඔහි නාකි වෙන්නේ නැත කියලාද? ඔහි ලෙඩ වෙන්නේ නැත කියලාද? ඔහි දුර්වල වෙන්නේ නැත කියලාද? ඒ නිසා වහාම නවත්තන්න ඕනේ කිව්වා. අදින් පස්සේ ඔය වයසක අයට නිගා කරන එක. වැඩිහිටියෝ පුදන්න ඕනේ කිව්වා. වයසක අසරණ වෙච්ච අයට උදව් කරන්න ඕනේ කිව්වා. එහෙම කළොත් ඔහෙටත් සුගතියක් තියෙයි. ඔහෙගේ රටවැසියාටත් සුගතියක් තියෙයි. සුගතිය වනසන මේ පහත් දේ ආයෙත් කරොත් මං මේ යගදාවෙන් ඔළුව කුඩු වෙන්න ගහනවා කියලා සක්දිවිදු යගදාවක් පෙන්නවා. මේ ඔක්කොම පේන්නේ කෙලිසීල බ්‍රහ්මදත්ත රජුරවන්ට. ඒක දැක්කාට පස්සේ කෙලිසීල බ්‍රහ්මදත්ත රජුරෝ එදා ඒ මොහොතේම දමනය වුණා කියනවා. ආයේ කවදාවත් ඒ වැරදි වැඩේ කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එදා කෙලිසීල බ්‍රහ්මදත්ත වෙලා හිටියේ
ලකුණ්ඨක බද්දිය. එදාත් ඔහුව බේරගත්තේ මමයි. සසරේ මහබෝසතන් වහන්සේ තමයි ඒ කාලේ සක්දිවිදු වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් කිව්වා භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි අදත් ලකුණ්ඨක බද්දියව මේ මුළු මහත් සසර ගමනින් බේරාගත්තේ මම කියලා. ගොඩාක් දේවල් අපි ඉගෙන ගත්තා ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේගේ ජීවිතය මුල් කරගෙන. ඉතින් තමන් හිතට අදිෂ්ඨාන කරන්න පොඩි ජීවිත කාලයක් අපිට තියෙන්නේ. කවදාවත් පින්වතුනි අනිත් අයට අවඥා කරලා ඔච්චම් කරලා ඇදකුද කරලා තමන්ගේ ජීවිතේට සසරේ විඳවන්න වෙන කර්ම එකතු කරගන්න එපා. විහිළුවටවත් ඉබඳු දේ කරන්න එපා. ඊළඟට පින්දහම් රැස් කරගන්න ජීවිතේ උත්සාහවත් වෙන්න බුදුරුවන දහම්රුවන සංගරුවන ගැන බලවත් ගෞරවයකින් තෙරුවන් කෙරෙහි ගෞරවයෙන්මයි අපි පින කරගන්න ඕන. තෙරුවන් කෙරෙහි ගෞරවයෙන් තම තමන්ගේ මතවාද ඊළඟට එක එක උඩඟු මිනිස්සුන්ගේ මතවාද කලවම් කරගන්න එපා. හොඳට පින් රැස් කරගන්න. ඉතින් අපි මේ විදිහට ජීවිතේ හදාගත්තොත් අපිට මේ ගෞතම සාසනේ මේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ ਸਰව ප්‍රකාරයෙන්ම සැපවත් වූ සුවපත් වූ ජීවිතයක් බවට පත් කරගන්න අවකාශ සැලසේවි. ඉතින් මේ ධර්මයේ අපි ඉගෙන ගත්තේ අපේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ නිසා මේ සම්බුද්ධ ශාසනේ මියුරු ස්වරයේ ඇති භික්ෂූන් අතර අග්‍ර වූ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ ඇතුළු ඒ උතුම් රහතන් වහන්සේලා නිවී සැනසුන අමා මහ නිවනේ අපටත් සැනසෙන්න ලැබේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.